සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ සවස් වෙලාවෙත් මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් බුද්ධ දේශනාවක් ගැන ඉගෙන ගන්න. ඉතින් අද දවසේ මේ දේශනාව විකාශනය කරන්න දායකත්වය දරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩල මහත්මයා ඇතුළු පිරිස විසින්. ඉතින් මේ පින්වත් පිරිසගේ සදහැබර දායකත්වයෙන් තමයි අද මේ පින්වත් පිරිසට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව උදා වෙන්නේ. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයිති ලස්සන බුද්ධ දේශනාවක් තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රය. මේ දේශනාවේ තියෙන වච්චගොත්ත කියන පරිබ්‍රාජකට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. ත්‍රිවිද්‍යාව ගැන. මේක හරිය ලස්සන කාරණා කීපයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මේ විදිහට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ. එතකොට ඒ දිනවල වච්චගොත්ත පිරිවැජියා ඒක පුණ්ඩරීක නම් පරිබ්‍රාජකාරාමේ වාසය කරලා තියෙනවා. එදා භාග්‍යතුන් වහන්සේ පෙරවරු සිවුරු ඇඳ පොරවාගෙන පාත්‍රය දෙගෙන විශාලාවේ පිණ්ඩපාතයේ පිණිස වැඩම කළා. උදේම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළා. එතකොට බුදුරජාණන් වහන්සේට හිතේ අදහසක් ඇති වුණා, දැන් මේ වෙලාවේ පිණ්ඩපාත වඩන සුසු කාලේ නෙමෙයි, කල් වැඩි. ඉතින් ඒ නිසා මම මේ ඒක පුණ්ඩරීක කියන පරිබ්‍රාජකාරාමයට ගිහිල්ලා මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා හමු වෙනවා නම් හොඳයි කියලා ඒ පරිබ්‍රාජක ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ ඒ පරිබ්‍රාජකාරාමයට වඩිනකොට ඈත ඉඳලා මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා දුටුවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වඩිනාසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ වැඩවීම ස්වාගතයක්මයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහි වැඩවීම බොහෝ දෙනාට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහි වැඩවීම බොහෝ කාලයකට පසුවයි උනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පනවන ලද ආසනයේ වැඩසිනසේක්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිරි යම් පැහැදීමක් මේ පරිබ්‍රාජකට තිබිලා තියෙනවා. නැත්තම් මේ විදිහේ කතාවක් කරන්නේ නැහැ. ඈත ඉඳලා එනකොටම බුදුරජාණන් වහන්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේට මේ කතාව කියන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ පැමිණීම යහපත් පැමිණීමක්මයි. බොහෝ කාලයකට පසුව නෙමෙයි මේ ආරාමයට වැඩි ස්වාමීනි මේ ආසනේ වැඩ ඉන්න කියලා ආසනයක් පෙන්ලා දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ ආසනේ වැඩ ඉඳියා. වැඩ හිටියට පස්සේ ඒ වච්චගොත්ත පරිබ්‍රාජකත් මිටි ආසනයක් කරගෙන බුදුරජාණන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. දැන් ගරු සරු ඇතුව ඉඳලා තියෙනවා.
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ඊට පස්සේ පරිබ්‍රාජකතුමා අසා සිටියා. මොකද්ද? ස්වාමිනී මං මේ අසා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්වඥයි. සියල්ල දන්නා කෙනෙක්. ඉතිරි නැතිව පවතින ඥාන දර්ශනයක් ගැන ප්‍රතිඥා දෙනවා කියලා. ඒ කියන්නේ ඇවිදින විටත්, සිටින විටත්, නිදන විටත්, නිදි වර්ණ විටත් নিরතුරුවම හැම කල්ලිම තමන් වහන්සේට ඥාන දර්ශනයක් පිහිටා තිබෙනවා කියලා. මොකද්ද මේ කියන්නේ? ස්වාමීනි මම මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද? සියල්ල දක්නා කෙනෙක්, සියල්ල දකිනා කෙනෙක්. ඒක තමන් ගැන ප්‍රතිඥා දෙනවා. ඇවිදින කොටත්, සිටින විටත්, නිදින විටත්, නිදි වර්ණ විටත් හැම කල්ලිම තමන් වහන්සේට ඥාන දර්ශනය තියෙනවා, අවබෝධය තියෙනවා, වැටහීම තියෙනවා නුවණ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරිබ්‍රාජක අහනවා ස්වාමීනි කවුරු හරි මේ විදිහට කියනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් දෙය කට්ටිය කියන්නේ. එහෙම නැත්නම් ඒ කට්ටිය කරන්නේ භාග්‍යතුන් වහන්සේ අභූතෙන් චෝදනා කිරීමක්ද? ඔවුන් කරන්නේ ධර්මයට අනුකූල දෙයක් පැවසීමක්ද? කරුණු සහිතව ගැරහුම් ලබන කිසිම වාදයකට හේතුන කාරණයක් නොවේද මේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. මොකද මම කැමති නෑ බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කරන්න. මේකයි මේ කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වච්චගොත්තට කියනවා පින්වත් වච්ච යම් කෙනෙක් මේ විදිහට කියනවා නම් ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්වඥයි සියල්ල දක්නා කෙනෙක් ඉතිරි නැතිව පවතින ඥාන දර්ශනය ගැන ප්‍රතිඥා දෙනවා කියලා. ඒ කියන්නේ ඇවිදින විටත්, සිටින විටත්, නිදන විටත්, නිදි වර්ණ විටත් හැම කල්ලිම තමන් වහන්සේට ඥාන දර්ශනය පිහිටා තිබෙනවා කියලා. එය මා පවසන ලද්දක් නොවේ. ඔවුන් කරන්නේ මට අසත්‍ය වූ අභූතයෙන් චෝදනා කිරීමයි. ඉතින් කවුරු ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා නම් එයා කරන්නේ අභූත චෝදනා. බුදුරජාණන් වදාළ දෙයක් නෙමෙයි. එතකොට මේ කියන්නේ හැම වෙලාවෙම ඥාන දර්ශනය පිහිටා තිබෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් උබ්බේ නිමාසාරුසති ඥානය. එතකොට තියෙනවා නම් ඒ හැම වෙලාවෙම මේ අතීතයේ සිහි කරමින් දකිමින් වාසය කරන්නේ. දිබ්බ චක්කු ඥානය. දුර තියෙන දේවල් දක්මින් වාසය කරන්නේ. දිබ්බ සෝත ඥානය. හැම දෙයක්ම අහසමින් වාසය කරන්නේ. එහෙම එකක් නැහැ. ඒකයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ සිහි කරනවා. ඒ අවශ්‍ය වෙලාවට ඒ පුබ්බේ අතීතයේ සිහි දකින්න උනට අතීතය ගැන සිහි කරනවා. ඥානෙ උපති මේ එකෙන් දැන ගන්නවා, තේරුම් ගන්නවා. චුතුප්ප කෙනෙක් කර්මානුරූප උපදින මරණ හැටි දැක ගන්න ඕන වෙලාවට ඒ ඥානෙ උපයෝග කර ගන්නවා. ඉර්ධිපාතිහාර ඥානෙ තියෙනකොට ඒ අවශ්‍ය වෙලාවට ඒක උපයෝග කර ගන්නවා. අනුන්ගේ හිත් දකින්නකොට ඒ ඥානෙ ඒ වෙලාවට උපයෝග. හැම වෙලාවෙම හිත කීව ගෙවින්නේ නැහැ. මේ කියන්නේ හැම වෙලාවෙම තියෙනවා කියන අර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් වච්ච අහනවා ස්වාමීනි අපි කොයි විදිහට පැවසුවොත්ද භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් පැවසුවා වෙන්නේ? භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකළා වෙන්නේ. ධර්මයට අනුකූල දෙයක් පැවසුවා වන්නේ. කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට නොපමිනියා වෙන්නේ. මොන විදිහට කියවොත් එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරනවා වෙන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් හරිය ලස්සන විස්තරයක් බුදුරජාණන් වහන්සේ ගැන කොයි විදිහට කියන්න ඕන කියලා කියනවා. කොහොමද පින්වත් මච්ච ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් කියා කියනවා නම් ඒ කියන්නේ මා පවසන දෙයක්මයි. ඒ කියමනින් මට අභූතෙන් චෝදනාවක් වෙන්නේ නැහැ. ධර්මයට අනුකූල දෙයක්මයි කියන්නේ. කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට පැමිණෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කියන්නේ. කොහොමද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි කියනවා. එතකොට ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි කියලා කියන කවුරු හරි කියනවනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන
එයා භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නේ නැහැ. ධර්මයට අනුකූල දෙයක් පැවසුවා වෙන්නේ කරුණු සහිතව ගැරහුම් ලබන දෙයක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. එතකොට අපි අහලා තියෙනවා මොකද්ද මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් වච්ච මට කැමති තාක් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ හැකියාවේ ඥානයේ සීමාවක් නැහැ. දැන් ශ්‍රාවකයන් ගත්තොත් ඒ ශ්‍රාවකයන්ට එක එක විදිහට හැකියාව තිබුණේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්තට ඒක යම් සීමාවක් තිබුණා. සමහර කට්ටියදී ඒ එක ජීවිතයක් විතරයි සිහි කරන්න පුළුවන්. සමහර ජීවිත දෙක තුනක් 6 7ක්. දැන් අර ඉසිදාසි රහත් මෙහෙණින් වහන්සේ කතාව තියෙන ජීවිත 7ක් විතරයි සිහි කරන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙනවා ජීවිත 30ක් 40ක් සිහි කරන ඒවා. මහා ශ්‍රාවකයෙක් ගත්තොත් ජීවිත ලක්ෂයක් විතර සිහි කරන්න පුළුවන්. කල්ප ලක්ෂයක් විතර සිහි කරන්න පුළුවන්. මහා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කල්ප අසංඛ්‍යයක් සිහි කරන්න පුළුවන්. මේ විදිහට. ඒ වගේම හැබැයි බුදුරජාණන් වහන්සේ සිහි කරන සීමාව ප්‍රමාණ වෙන්නේ. කැමති තාක් අතීතයට හිතගෙන යන්න පුළුවන්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ තුල පිහිටා තිබෙන ඥානයක්. කෙනෙක් කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් යුක්තයි කියලා ඒක ගැරහුම් ලබන දෙයක් නොවේ. ධර්මයට අනුකූල දෙයක්. බුදුරජාණන් වහන්සේ අභූතයෙන් චෝදනා කරන දෙයක් නොවේ. වාදයකට තුරු දෙන කාරණේකුත් නොවේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළා පින්වත් වච්ච මට කැමති තාක් සාමාන්‍ය මිනිස් සිස්මවා ගිය විසුද්ධ වූ දිව්‍ය ඇසින් සත්වයන්ගේ චුතිය උපත සිදුවන ආකාරය දකින්න පුළුවන්. කර්මානුරූපව කෙනෙක් උපදින මරණ ආකාරය දකින්න පුළුවන්. යම් සත්වයෝ ඉන්නවා කයෙන් දුසිරිතේදීලා වචනයෙන් දුසිරිතේදීලා මනසින් දුසිරිතේදීලා ආර්යයන් වහන්සේලාට උපවාද කරලා කුසල් රැස් කරලා කය මිදිලා මරණින් මත්තේ දුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. යෝග සමහර දෝ ඉන්නවා කාය වචී මනෝ සුචරිතයේදීලා ආර්යයන් වහන්සේට අපහාස කරන්නේ නැතුව ආර්යෝපාද කරන්නේ නැතුව පින් රැස් කරගෙන යහපතේ සිරලා කය බිදී මරණින් මත්තේ සුගතිය උපදිනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඒකට කියනවා චුතූපපාත ඥානය කියලා. ඒ ඥානයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ. දැන් සාමාන්‍ය කෙනෙකුට මැරෙනවා කියලා කිව්වොත් නම් ඒක දකින්න පුළුවන්. කෙනෙකුට දකින්න කියන්නේ මැරෙනවා තේරෙනවා. කෙනෙක් මැරෙනකොට යාගේ උස්ම වැඩ කරන්නේ නැහැ මේක තේරෙනවා. හැබැයි කර්මානුරූපී යාගේ ජීවිතයේ කොයි විදිහේ චුත වෙන්නේ ඒ ජීවිතේ ඊගා කොයි විදිහේ උපතක් කරාද යන්නේ කියලා තේරුම් ගන්න සාමාන්‍ය ලෝක මිනිසුන්ට ඥානයක් නැහැ. ඒ චුතුප්පා ඥානෙ තියෙන බුදුරජාණන් වහන්සේට. ඒතර ශ්‍රාවකයන්ටත් ඒක තිබුණේ යම් පමණකට. ඒකෝල මේක බුදු කෙනෙකුට පිහිටන ඥානයක්. ඉතින් කවුරු කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ චුතුප්පා ඥානෙ යුක්තයි කියලා එයා ධර්මයට අනුකූල දෙයක් කියන්නේ. බුදුරජාණන්සේ අභූතයෙන් චෝදනා කරන දෙයක් නෙමෙයි කියන්නේ. වාද කරලා ගැරහුම් ලැබුණ කරුණක් නොවේ ඒක. එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් කතා කරනවා නම් එයා පෞරස් කරගන්නේ නැහැ. දැන් අභූතයෙන් චෝදනා කරනවා කියලා කියන්නේ පෞරස් කරගන්න එකක් නෙවෙයි. ඒක යහපත පිණිස පවතින එකක් නෙමෙයි. එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ ඥාන යුක්තයි කියලා කියන්නේ. දැන් අර කලින් කිව්වේ කතාව මොකද්ද? මේ හැම වෙලාවෙම මේ ඥාන දර්ශනය තියෙනවා. හැම වෙලාවෙම සත්‍යංගේ චුතිය උපත සිහි කර කර ඉන්නවා ඒ කතාව. චුතිය උපත දකින් වාසය කරන. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ ඥානේ තියෙන බුදුරජාණන් වහන්සේ උමනා වෙලාවට ඒ ඥාණයෙන් වැඩ ගන්නවා. ඒ ඥානෙ උපයෝග කර ගන්නවා. ඒකයි මේ ප්‍රකාශ දෙකේ වෙනස. ඊළඟට බුදුරජාණන් දේශනා කළ පින්වත් වච්ච මං ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්
ප්‍රඥා විමුක්තියත් මෙහිදීම Tamanගේ විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණලා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආසවක්ඛේ ඥානෙන් යුක්තයි කියලා. ඉතින් ආශ්‍රව තමා තුළ ෂේ වුණා කියලා අවබෝධ ඥානෙන් යුක්තයි. එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් කියලා කියනවා නම් ඒ කියන්නේ මා පවසන දෙයක්මයි. ඒ කියවෙන්නේ මට අභූතෙන් චෝදනාවක් වෙන්නේ නැහැ. ධර්මයට අනුකූල දෙයක්මයි කියන්නේ. ගැරහුම් සහිතව කරුණු සහිතව ගැරහුම් ලබන කිසියම් වාදාභිමුඛ කරුණකට පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පින්වත් වච්ච පරිභාජකට කියනවා. බලන්න එතකොට කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන කියනවා නම් කියන්න ඕන විදිය. දැන් මේ කාරණේ ඉගෙන ගන්නකොට පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියලා හිත පහදව ගන්නට. දැන් මේ දේශනාවේ විස්තර කරනකොට කියන්නේ බුදුරහන් ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. මේ අවබෝධ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ යුක්තයි කියලා හිත පහදව ගන්නට. එතකොට මේ ඥානය තුල පිහිටා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මේ ලෝකයට කියා හිටියේ ඉස්මතු කරලා පෙන්වුවේ. එතකොට සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අතීතයේ ගැන කරුණු කියනවා. එතකොට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ යුක්තයි කියලා හිත පහදවගෙන ඉන්නවා නම් කෙනෙක් ඒ කෙනාට ඒක සැකයට කරුණක් වෙන්නේ නැහැ. එයා දන්නවා, එයාට විශ්වාසයක් තියෙනවා. එයා අදහගෙන ඉන්නවා මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ විද්‍යාවෙන් යුක්තයි, මේ අවබෝධ ඥානෙන් යුක්තයි. මොකද්ද පෙරවිසු කඳ පිළිවෙත ලකින. කෙනෙකු කර්මාරූප උපදින මරණ ආකාරය දකින්න. කොයි විදිහ උපතක් කරාද යන්නේ කියලා. දැන් බලන්න එක තැනක කියනවා ඔය මිගශාලා කියලා එක කාන්තාවක් ගැන විස්තරයක්. අපිට මේ කාන්තාව ගැන නෙමෙයි. ඉතින් ඒ කාන්තාවගේ තාත්තයි ලොකු තාත්තයි ඉසිදත්ත පුරාණ. එතකොට මේ දෙන්නම මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝක උපන්නා කියලා බුදුරජාණන් වහන්සේ කියා හිටියා. මේ දෙන්නම මගපල්ලාභී ශ්‍රාවකයෝ. එතකොට මේ මිගශාලගේ තාත්තා බ්‍රහ්මචාරීව ජීවිතය ගත කරලා තියෙනවා. හැබැයි ඒ ලොකු තාත්තා එහෙම නැහැ. බඹසර වාසය කරලා නැහැ. ඉතින් මිගශාලා කියන්ට ගත්තා. ඉතින් මේ දෙන්නම තුසිත ගිහිල්ලා උපදුනේ කොහොමද? මගේ තාත්තා බ්‍රහ්මචාරීව ඉදී ලොකු තාත්තා එහෙම හිටියේ නෑ නෙමෙයි. එතකොට බලන්න කෙනෙකුගේ අභ්‍යන්තර ජීවිත සකස් වෙන ආකාරය බාහිරින් බල තේරුම් ගන්න බෑ කෙනෙකුට. මේ දෙන්නම සුසිතේ උපන්නේ බුදුරජාණන් දැක්කා ඒක. මේ ජීවිතෙන් චුත වෙනකොට මේ දෙන්න උපන්නේ කොහෙද කියලා. දැකලා ඒ කිව්වේ. බුදුරජාණන් වහන්සේ පස්සේ විස්තර කරනවා. යම් සීලයකින් ඉසිදත්ත සිටියද ඒ කියන්නේ මිගශාලාගේ තාත්තා හිටියද ඒ සීලය ඒ විදිහේ සීලයක් ඒ ලොකු තාත්තට තිබිලා නැහැ. යම් ප්‍රඥාවකින් ඒ පුරාණ සිටියද ඉසිදත්තට ඒ ප්‍රඥාව තිබුණා. මේ විදිහට එක එක්කෙනා එක එක් ගුණයෙන් ඉහළයි. ඉතින් ඒ උනට දෙන්නම කර්මානුරූප ගිහිල උපදුනේ සුසිදිව්‍ය ලෝකයේ කියලා බුදුරජාණන් දුටුවා. ඒතර කෙනෙක් තේරුම් ගන්නවා නම් අඩුමත හිත පහදවන හරිනවා නම් බුදුරජාණන් වහන්සේ මේ ඥාණයෙන් යුක්තයි කියලා ඒක නායකන සැක කරන්නේ. ඒකයි. ඊළඟට ආසවක්ඛේ ඥානෙ ආශ්‍රවයන් කියන්නේ මොනවද කියලා මේ ලෝකෙට ඉස්සෙල්ලාම කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කාමාශ්‍රව තියෙනවා, භවආශ්‍රව තියෙනවා, අවිජ්ජාශ්‍රව තියෙනවා මේ ආදී වශයෙන්. ඒතර ආශ්‍රවයන් ඡේ කිරීමේ මාවත ගැන මේ ආර්ය මාර්ගය ගැන පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ආර්ය මාර්ග ගමන් කළ ආශ්‍රවයන් මුලින්ම දුරු කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මෙන්න මේ ආසවක්ඛේ ඥාණයෙන් තථාගතයන් වහන්සේ යුක්තයි කියලා හිත පහදව ගන්න. ඒතර කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි කියලා
ඒ කෙනා අභූතයෙන් චෝදනා කිරීමක් කරන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ කෙනා ධර්මයට අනුකූල දෙයක්මයි කියන්නේ. කරුණු සහිතව වාද ආමික මුඛ කාරණයක් බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරාට පස්සේ වච්චකොත්ත පරිබ්බාජකතුමා මෙන්න මේ විදිහේ කතාවක් අහනවා. මොකද්ද? භවත් ගෞතමයන් වහන්සේ ගිහි බන්ධන අත් නොහල කිසියම් ගිහියෙක් කය විදී යාමෙන් පසු දුක් කෙලවර කරගත් අවස්ථාවක් තිබේද? අහනවා මේ ගිහි කෙනෙක් ඉන්නවද? ඒ ගිහි බන්ධන අත නොහැර සියලු දුක් නිවා කරනු. මේ ජීවිතය අතහරිනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පින්වත් වච්ච ගිහි බන්ධන අත් නොහැර සිටීමෙන් කය මිදීමෙන් පසු දුක් කෙලවර කරගත් කිසි ගිහියෙක් නැහැ කියනවා. ගිහි බන්ධන අත් නොහැර දුක් කෙලවර කරා ගියපු කිසි කෙනෙක් නැහැ කියලා කියන්නේ. සමහර අවස්ථාවල තියෙනවා සමහර රහතන් වහන්සේලා ගිහි ඇඳුම් පිටින් පිරුණම් පෑවේ. ඒ කියන්නේ ගිහි බන්ධන අත්හැරියා. ඒ කාම බන්ධන අත්හැරියා. එතකොට එහෙම අත් නොහැර මුළු මනින්ම දුකේ නිදහස් වෙච්ච ජීවිතයක් සාක්ෂාත් කරගන්න බෑ. ඒකයි මේ කියන්නේ. දැන් බලන්න මේ ධර්මයේ පෙන්ලා දෙන දේ. ධර්මයේ හරය මොකද්ද? විමුක්ති සාරය. ඒ අරහත් ඵල විමුක්තියයි හරය. ඉතින් ඒ සියලු දුක් නිමා කරලා ළඟා කළ යුතු සාක්ෂාත් කළ යුතු ඒ උත්තරීතරු උතුම් වූ නිවන ගිහි බන්ධන අතහැරීමෙන් ලැබිය යුතු එක. ඒකත් නොහැර මුලින්ම ඒකත් නොහැර ඒ උත්තරීතරු අමා නිවන සාක්ෂාත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කාටත්. එතන ගිහි බන්ධන අත්හරිනවා කියලා කියන්නේ සිවුරු පරවා ගන්නවා කියන අර්ථය නෙමෙයි. ඒ හිතේ ඒකත් එක්ක තියෙන බැඳීම ඒක දුර වේ යුතුයි. දැන් සමහර ගිහි ජීවිතය අතහරිනවා සමහරව. ඇවිල්ලා හැබැයි කාමයන් පතමින් වාසය කරනවා. ඒකට යා ගිහි බන්ධන අතහැරලා නැහැ. කොච්චර කරා. ඒක තේරුම් ගන්න ඕන අපි එතකොට. ඊළඟට තියෙනවා භවත් ගෞතමයන් වහන්සේ ගිහි බන්ධන අත් නොහල කිසියම් ගිහියෙක් කය මිදී යාමෙන් පසු සුගතිය ඉපදුන අවස්ථාවක් තියෙනවද? ගිහි කෙනෙක් ඉන්නවද ඒ කාම බන්ධන අත් නොහැර මේ ජීවිතය අතහැරියට පසු සුගතිය ගිහිල්ලා ඉපදින? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පින්වත් වච්ච ගිහි බන්ධන අත් නොහැර සිටීමෙන් කය මිදීමෙන් පසු සුගතිය ඉපදුණු ගිහියන් 100ක් නෙවෙයි 200කුත් නෙවෙයි 300කුත් නෙවෙයි 400කුත් නෙවෙයි 500කුත් නෙවෙයි ඊටත් වඩා බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට ගිහි කෙනෙක් ගැන අහන්නේ. ස්වාමීනි ගිහි කෙනෙක් ඉන්නවද? ගිහි බන්ධන අත් නොහැර සිටියේදීම මරණින් මත් සුගතිය ඉපදිලා. අහිම කට්ටිය වුණ තරම් ඉන්නවා කියලා. දැන් ওই මානමත් තුල තියෙන්නේ කොච්චර තියෙනවද? පින්දහම් රැස් කරගෙන කුසලයන් රැස් කරගෙන ඒ පුණ්‍ය විපාක භුක්ති විඳීම පිණිස ස්වර්ගයේ උපත ලැබෙනවා ඒ කට්ටියට. දැන් බුද්ධ කාලේ දෙවිවරු දැන් 15ක දවසට ඒ දිව්‍ය සභාවේ කතාවක් එනවා. මොකද 15ක දවසට මොකද කරන්නේ? සතරවරන් දෙවිවරු මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා බලනවා කවුද සිල් රකින්නේ, කවුද උපෝසතේ රකින්නේ, කවුද අම්මා තාත්තට සලකන්නේ, කුල දෙටුවන් පුදන්නේ කවුද, දන් දෙන්නේ කවුද, පින් රැස් කරන්නේ කවුද කියලා හොයනවා. එතකොට මේ විස්තර ගිහිලා සුධර්මා දිව්‍ය සභාවේ කියා හිටිනවා. යම් වෙලාවක මේ පිරිස වැඩි නම් ඒ කුසලයේ හැසිරෙන පිරිස වැඩි නම් දෙවිවරු සතුටු වෙනවා. සාදු සාදු දැන් දිව්‍ය ලෝකේ පිරී යනවා, අසුර ලෝකේ හිස් වෙනවා. ඒ කියන්නේ ඒ විදිහට පින්දහම් රැස් කරපුවාට පස්සේ කෙනෙක් සුගතිය. එහෙම නැත්තම් දුක් වෙනවා කියනවා. අනේ දැන් දිව්‍ය ලෝකෙ හිස් වෙලා යනවා අසුර ලෝකෙ පිරෙන්නේ කියනවා. එතකොට ඒ සුගතිය ඉපදුන අවස්ථා තියෙන ඕන තරම් කියනවා ගිහි වශයෙන් සිටියදීම. එම් පිරිනුවම් පාන්නේ. ගිහි බන්ධන අත් නොහැර පිරිනුවම් පෑමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකයි මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් හරි ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ පරිබ්‍රාජකතුමා. බහත් ගෞතමයන් වහන්සේ කිසියම් අන්‍යාගමිකේ කය මිදී යාමෙන් පසු දුක් කෙලවර කරගත් අවස්ථාවක් තිබේද? පින්වත් වච්ච කය මිදීමෙන් පසු දුක් කෙලවර කරගත් කිසිදු අන්‍යාගමිකයෙක් නැහැ කියනවා. පිරිනුවන් කිසිම අන්‍යාගමිකේ පිරිනුවන් පාලා නැහැ. මුළුමනින්ම දුකේ නිදහස් වෙලා නැහැ කියලා කියනවා. එහෙම එකක් දකින්න නැහැ කියන බලන්නනේ. ඊළඟට කියනවා භවත් ගෞතමයන් වහන්සේ කිසියම් අන්‍යාගමිකේ කය මිදී යාමෙන් පසු සුගතිය උපත ලැබුව අවස්ථාවක් තියෙනවා. අන්‍යාගමික මතයක් දරන කවුරු හරි කෙනෙක්. එහෙම කෙනෙක් ඉඳලා තියනවාද මරණින් මත්තේ සුගතිය ඉපදිලා? බුදුරජාණන් ස්තර දෙනවා. පින්වත් වච්ච මන් දැන් මෙයින් 91 කල්පයක් දක්වා ආපස්සට සිතන. මේ මොහොතේ එකම අන්‍යාගමික තවුසෙක් කර වෙන කිසි අන්‍යාගමිකෙක් ස්වර්ගයේ උපත ලැබූ බවක් මම දන්නේ නැහැ. අන්‍යාගමික අදහස් දන්න අන්නේ ශාස්ත්‍රවරයෙක් අදහන එකම එක්කිනා සුගතිය ගිහිල්ලා තියෙන්නේ වෙන කිසි කෙනෙක් සුගතිය ගිහිල්ලා නැහැ මරණින් මත්තේ. විස්තර කියන්නේ ඒ ස්වර්ගයේ උපන්ත නැත්තාද කර්මඵල විශ්වාස කළ ක්‍රියාවේ විපාක විශ්වාස කළ කෙනෙක් කියනවා. එතකොට මේ හේතුව තමයි සම්මාදිට්ඨියෙන් කාංගයක් තියෙනවා. කර්මඵල විශ්වාස කරනවා. ඒ නිසා සුගතිය උපදින්න මෙයාට අවස්ථාව ලැබිලා තියෙනවා. බලන්න. කල්ප 91කටම එකම එක්කෙනයි කියන සුගතිය ඉපදුනේ. ඒ හේතුව තමයි කර්මඵල විශ්වාස කිරීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ කීවට පස්සේ වච්චගොත්ත කියනවා බවත් ගෞතමයන් වහන්සේ එහෙමනම් ඔය තිබෙන්නා වූ අන්‍යාගයම් අඩු ගණනේ ස්වර්ගයේ උපත ලබන කාරණිනුත් හිස්නෙව කියනවා. ඒ කියන්නේ මේ අන්‍යාගමිකයන්ට බවත් ගෞතමයන් වහන්සේ සුගතිය උපදින්නවත් අවස්ථාවක් නැහැනේ. ඔන්න බලන්න අනතුරනේ. ඔන්න බලන්න. අපි තේරුම් ගන්න මේක මේ බුදුරජාණන් වහන්සේ දස බල ඥානවල පිහිටා විශාරද ඥානවල පිහිටා මේ කියන දෙයක්. දැන් අපි මේ කතා වුණා උන්වහන්සේ පිබ්බේ නිවාසානුස්සති ඥානෙ තිබුණා. චතුප්පාද ඥානෙ තිබුණා. ආසවක්ඛේ ඥානෙ තිබුණා. ඒ ඥාන බලයන් තුල පිහිටලා තමයි මේ කියන්නේ මේ. දැන් මෙතන මේ කියන කතාව කල්ප 90ක් මේ මොහොතේ සිහි කරනවා. ඒ කල්ප 90කටම මනුස්ස ලෝකේ කොයිතරම් පිරිසක් ඉපදෙන්නද? ඒක ගණනින්ම හිතන්න බෑ. ඒ හැම කෙනාගේම ජීවිත කොයිර සකස් වෙලා තියෙන්නේ. ඒ කට්ටිය කර්මානුරූප ඉල්ල ඉපදුනේ කොහෙද මේ මනුස්ස ජීවිතයෙන් පස්සේ ඔක්කොම බුදුරයන් සිහි කළා දුටු මේ මොහොතේ ෂනේ. දැකලා කියන්නේ එකම එක පුද්ගලයා සුගතිය උපන්නේ. ඒත් කර්මඵල විශ්වාස කරා. කියන්නේ හොඳ දේවල් කරොත් කුසලයේ කරොත් කුසලයේ විපාක තියෙනවා අකුසලයේ කළා අකුසලයේ විපාක තියෙනවා කියලා පිළිගත්ත කෙනෙක්. ඒ සම්මාදිටිය යුක්තයි. ඒ නිසා සුගතිය කියලා උපන්නා. න කිසි කෙනෙක් නැහැ කියන්නේ. බලන්න මේක. ඒතකොට බලන්න පින්නතුනි අපිට කොයිතරම් ලාභයක්ද මේ ලැබිලා තියෙන්නේ කියලා. දැන් වෙන තැනක ඉපදුනා වෙන අන්‍යාගම අදහස් ගන්න පරිසරයක අපි ඉපදුනා නම් මේ සුගතියක් ගැන සුගති ඉපදීම ගැන කතා කරනවා. හැබැයි සත්‍ය වශයෙන් මේක ලැබෙන්නේ නැහැ. ඇයි සුගති ඉපදීම පිණිස හේතු වෙන කුසල් වඩන දක්ෂ නැහැ. ප්‍රධාන එක තමයි කෙලින්ම එක්ක මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ. මෙලොව පරලොවක් ගැන විශ්වාස කරන්නේ. අම්මා තාත්තා ගැන විශ්වාස කරන්නේ. මේ ලෝකය අවබෝධ කරගන්න බුද්ධිම ඉන්නවා කියලා ඒ අවබෝධය ගැන මේ ලෝකෙට කියා දෙනවා කියලා විශ්වාස කරන්නේ පිළිගන්නේ. මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ඉන්නේ. ඒතල මරණින් මත්තේ සුගතිය උපත කරා යන්න කට්ටිය වඩපත් වෙන්නේ. දුගතිය යන්නේ. දුගතිය යන්නේ. හැබැයි හිතන් ඉන්නවම සුගතිය යන්නේ කියලා. ඔය හිතන් හිටියට ඒක අවබෝධයක් නෙමෙයි. අවබෝධයක් නෙමෙයි. නිකන් ශ්‍රද්ධාවකින් මෝඩ ශ්‍රද්ධාවකින්
හිතේ ඇති කරගත්ත යම් විශ්වාස මාත්‍රයක් විතරයි. ඒ පමණකින් කෙනෙක් සුගතිය උපදිනවා නම් කවුරු දුගතියයිද? දුගතියද කෙනෙක් වෙන්නේ ඔක්කොම සුගතිය උපදී. එහෙම වුණේ. බුද්ධ ශාසනයේ ඉන්න කෙනාට බලන කොයිතරම් යහපතක්ද කොට සුගතියේ උපත දුක් කෙලවර කරගැනීමේ හැම දෙයක්ම තියෙන්නේ බුද්ධ ශාසනයක් තුල. දැන් බලන්න එක තැනක තියෙනවා යේ කේචි බුද්ධං සරණං ගතාසි නති ගමිස්සanti අපායං පහාය මානුෂ්කං දේහං දේවකායං පරිපූර්යසanti. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් බුදුරජාන් වහන්සේ සරණ ගිය ඒ කට්ටිය අපාය යන්නේ නැති ගමිස්සanti අපායං පහාය මානුෂිකං දේහං මේ මිනිස් කය අතහරිනකොට දේවකායන් පරිපූර්ණසanti දිව්‍ය වූ කයක් ලැබෙනවා. දැන් බලන්න පින්නතුනේ මට්ට කුණ්ඩලී කතාව. මට්ට කුණ්ඩලී කියලා කියන්නේ බොහෝම දුකටපත් වෙච්ච කෙනෙක් මේ ජීවිතේදී. අදින්න පුබ්බක කියන බ්‍රාහ්මණතුමාගේ එකම පුතා. ඒ බ්‍රාහ්මණතුමා හරි ලෝභයි, මසුරුයි. ඉතින් මසුරුකම නිසාම පුතාට අසනීප වුණාට පස්සේ වෙදකම් කරේ නෑ වියදම් වෙයි කියලා. බලන්න හිතන්න. දැන් දරුවෙක් අසනීප වුණාට පස්සේ අම්මා තාත්තා කොයිතරම් මහන්සි වෙනවද දරුවට බෙහෙත් කරන්න. පුළුවන් උපරිමයෙන් කරනවා. ඉතින් මේ ලෝභය කොයිතරම් දැඩිව පිහිරලා තිබුණාද කියලා කියන්නේ මගේ ඒ දරුවටවත් දෙකම් කරේ නෑ. සල්ලි ගලන්ට. එතකොට මට්ට කුණ්ඩලී මරණ මංචකේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ තෙන්ට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ දුටු පමණින් මෙයාගේ හිත පහදිනවා. අනේ සුන්දර ශ්‍රමණයන් වහන්සේ නමක් නෙවෙයි. බණපදයක් අහන්න ලැබුණේ නැහැ. සීලයක් සමාදන් වෙන අවස්ථාව ලැබුණේ නැහැ. පැහැදීම් මාත්‍රයක් පමණයි හිතේ ඇති කරගන්න ලැබුණේ. හැබැයි මේ පැහැදිලි මාත්‍රේ ප්‍රමාණවත් වුණා එහාට සුගතිය උපදින්න. මට්ට කුණ්ඩලි විමානමතේ මේ විස්තරය තියෙනවා. එතකොට බලන්න මේ සුගතිය උපත කරා ගියේ මේ ශාසනයේ සම්බන්ධ දෙයක් නෙමෙයි. වෙන තැනක හිම නෑ. වෙන තැනක හිම දකින්න නෑ. ඒකයි අපි තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක ඉපදිලා බුද්ධ ශාසනයෙන් අසිරිය විඳ ගන්න තියෙනවා කියලා කියන්නේ මහා ලාභයක් ලැබීමක් කෙනෙකුට. දැන් මේ ලෝකේ මෝඩ ජනතාවට ඒ ලාභයේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඇයි ඒක තේරුම් ගන්න ප්‍රඥාවක් නැහැ. හරි පටු හිතක් තියෙන්නේ. මේ ජීවිතය ගැන විනිවිද දකින්න හැකියාවක් නැහැ. දැන් අද කාලේ ගත්තොත් දැන් බුද්ධ කාලයට වඩා අන්තයි. මේ ලෝකෙ මිනිස්සු කාමයන් පස්සේ දුවන්නේ. කාමයන් පස්සේමයි දුවන්නේ. දැන් බලන්න ජීවිතේ මේ කොයිතරම් ඇත්තක්ද කියලා කියන්නේ ජීවිතේ සාර්ථකයි කියලා මේ ලෝකේ මහා ලොකුට කතා වෙන්නේ කාමයන් පස්සේ ගිහිලා කාමයන් ලබාගත් කෙනෙක් ගැනද කාමයන් අතහැරලා නිෂ්කම්ම්‍ය කරා ගියපු කෙනෙක් ගැන. කාමයන් ගැන කියපු කෙනෙක්. ගොඩාක් ධන සම්පත් තියෙනවන මෙයා සාර්ථක ජීවිතයක් ගත කළ කෙනෙක්. නැත්නම් මොකක් හරි ශාස්ත්‍රයකින් ඉදිරියට යනවා. ක්‍රීඩාවක් කරලා වෙන්න පුළුවන්. නැත්නම් ගායන වාදනයක වෙන්න පුළුවන්. මෙයාගේ ජීවිතය සාර්ථකයි. සාර්ථක කඩීමක් මෙයා පසු කළා. ඔන්න තරංගේ පදක්කමක් ගන්න කුසලානයක් ගන්නවා. සාර්ථකයි. මේ ඔක්කොම අයිති කාමයන්ට නේද? ඉතින් ඒ පස්සෙම තමයි යන්නේ. එතකොට බලන්න මේ පිටියේ යන ගමනක් තියෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියලා දෙන්නේ. ඒතකොට ධර්මයට කෙනෙක් සමීප වෙනවා නම් එයාට අවස්ථාව තියෙනවා දුකින් නිදහස් වෙන්න. ආයේ සුගති සැප සලසා ගන්නට. වෙන තැනක කියන්නේ.
දැන් අන්‍යාගමික අදහස් ගත්තොත් හැම තැනකම සාර්ථකයි කියලා මඟ පෙන්වන්නේ නිෂ්ක්‍රම්‍ය නෛෂ්ක්‍රම්‍ය ගැන නෙවෙයි, නික්කම්ම ගැන නෙවෙයි. කාමය ගැන. කාමය ගැන. කාලා බීලා ඇඳලා ජොලියෙන් ඉන්න. කුසලයක් වැඩි වීම ගැන කියන්නේ, පිනක් දහමක් සිදු කිරීමක් ගැන කියන්නේ අර්ථවත් විදියට. ඒ ගැන කතා කරන් ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණමයි. ඒ නිසා පින්නතුන් අපි තේරුම් ගන්න ඕනේ මේ අපිට ලැබිලා තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට මේ ලැබිලා තියෙන අවස්ථාව. සුළුපටු එකක් නෙමෙයි. දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ අවස්ථාව. මේ ජීවිතේ අපිට මේ ධර්මයට සැබෑවට සමීපෙන්න නොහැකි වුණොත් මේ ජීවිත අතහැරලා ගියාට පස්සේ අපි කොහේ යයිද? දැන් හිතන්න බලන්න අපි ඔන්න මේ ජීවිතය අපි පිනක් දහමක් කරාට පස්සේ ඒ පිනේ විපාකට ආයෙ මනුස්ස ජීවිතයට එනවා. එතකොට මේ බුද්ධ ශාසනය මේ ලෝකේ නෑ. බුද්ධ ශාසනය මේ ලෝකේ නෑ. ඊට පස්සේ කොහේ යයිද? දැන් මෙච්චර මඟ පෙන්වීමක් කරන බුද්ධ ශාසනයක් තියෙන කාලෙක වුණත් අපිට පිනක් දහමක් කරගන්න කොයිතරම් අමාරුද? හිත නැමෙන්නේ නැහැ ඒකට. එයි අපි ඒකට දක්ෂ නැහැ. දක්ෂ නැහැ. ඒ පින් රැස් වෙන හැටි ජීවිතේ කටයුතු හැඩගසා ගන්න කොහොමද කියලා කරන්න කියන දක්ෂ නැහැ. තේරෙන්නේ නැහැ ඒක. ඒක නොඇසෙන කාලෙක මොකක් වෙයිද? තේ හිතා ගන්නවත් බෑ. මෙච්චරම ඇහෙන කාලෙක දැන් බලන්න මිනිස්සු ඉන්නවා චෛත්‍ය දැක දැක යනවා. වඳින්න හිතෙන්නේ නැහැ. බෝධීන් වහන්සේලා දැක දැක යනවා. වඳින්න හිතෙන්නේ නැහැ. හැබැයි ගිහිලා ෆොටෝයක් ගහන්න හිතෙනවා. සංඝයා වහන්සේලා වෙදින දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. අම්මා තාත්තා ඉන්නවා උපස්ථානයක් කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි කාමයන් පස්සේ දුවගෙන යන්නේ. දුවගෙන යන්නේ. පොළඹවන්න දෙයක් නැහැ ඒකට. ඇයි සංසාරේ කුසලයන් වඩන්ට හුරු කරලා නැහැ. පින් දහම් දියුණු කරගන්න හුරු කරලා නැහැ. ඉතින් ඒ සඳහා මඟ පෙන්වන්නේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඒකයි කියන්නේ මේ අන්‍යාගමිකයන් තුල සුගති උපතවත් නැහැ කියලා. සුගති උපතවත් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒකත් හිස්. කොයිතරම් මේ මනුස්ස ජීවිතේ ඉන්නකොට යහපත් විදියට ඉඳියා කියලා ඉන්නවා. සප් පහසුවෙන් ඉඳියා කියලා තේරුණා. මේ කය විදිලා යනකොට දුගති උරුම කරගෙන යන්නේ. අයි බොහෝ දෙනෙක් මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉන්නේ. කර්මඵල පිළිගන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික අදහසක ඉදියොත් කොහෙද යන්නේ? එක්ක යාට තියෙන නිරේ කියන එහෙම නැත්නම් තිරිසන් ලෝක කියනවා. තිරිසන් ලෝක කියනවා. නිරේ කියන උපදින්නේ. වෙන දෙයක් නැහැ කියනවා. එතකොට බලන්න ඒ හැම දෙයකම බේරිලා ජීවිතය යහපත උදා කරගන්න හැටි පෙන්වන්නේ බුද්ධ ශාසනයක පමණමයි. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවේ බුද්ධ ශාසනයක උණුසුම අසිරිය තීරුම් ගන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න මහන්සි ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් පෙන්වලා දෙන ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳ පිරිසිදු අදහසක් මේ ධර්මය ගැන ඇති කරගන්න ඕනේ. ධර්මය ඉගෙනගෙන මාගේ ශාස්ත්‍රයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට මට ධර්මයේ කියා දුන්සේක. ඒ ධර්මයේ තියෙනවා පින්වතුනි ශ්‍රද්ධාව දියුණු කරගන්න හැටි. ඒ ධර්මයේ තියෙනවා සීලය දියුණු කරගන්න හැටි. ඒ ධර්මයේ තියෙනවා ශ්‍රුතිය දියුණු කරගන්න හැටි. ඒ ධර්මයේ තියෙනවා ත්‍යාගය දියුණු කරගන්න හැටි. ඒ ධර්මයේ තියෙනවා ප්‍රඥාව දියුණු කරගන්න හැටි.
කෙනෙකුට වාසනාව ලැබුණොත් මෙන්න මේ කියන කාරණා දියුණු කරගන්න. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන අන්නේ කෙනා සුගති සැප ලබා ගන්න කෙනෙක් වෙනවා. නිවන් සැපේ කරා යොමු වෙච්ච කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මුවේ අන්නේ ශීක බලයන් මනාකොට දිනු කර ගන්නට කියලා. එහෙම නැති වුණොත් බලන්න වෙනදී ඔන්න කෙනෙක් පිනක් දහමක් කරගෙන සුගතිය උපදින දිව්‍ය ලෝක උපන්න කියලා හිතන්න. එතනින් එහාට මේ ධර්මයේ ඉස්සරහට යන්නේ නැහැ මෙයා. ඇයි දිව්‍ය වූ සැපේට අහු වෙනවා. ඒ කාමයේ මුසපත් වෙනවා. ඒ ප්‍රනීත වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හමුවේ අසරණයි. ධර්මයක් සිහි කරගන්න දක්ෂ නැහැ. දැන් බලන්න මනුස්ස ලෝකේ තියෙන මේ හීන වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉදිරියේ අපි කොයිතරම් අසරණ වෙනවද? අසරණ වෙනවා කියලා කියන්නේ ඒකෙන් හිතේ කොච්චර යට වෙනවද? නැගී හිටින්න බෑනේ. ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ. ලස්සන රූපයක් දැක්කොත් ඒක ඔළුවේ වැඩ කරනවා. ලස්සන කටහඬක් ඇහුවොත් ඒක ඔළුවේ වැඩ කරනවා. ලස්සන රසයක් මේ මිහිරි රසයක් විඳුත් ඒක ඔළුවේ වැඩ කරන්නේ. මිහිරි පහසක් ලැබුණොත් ඒක ඔළුවේ වැඩ කරන්නේ. හිත යට වෙනවා ඒක. ඒක ඉක්මවා කියලා නෙක්කම්මෙන් හිත නැඹු කරගන්න බෑ. පිනක් දහමක් දිනු කරගන්න හිත නැඹුරු කරගන්න බෑ යාට. ඒ මනුස්ස ලෝකේ කාමෙන් ඉදිරි. දිව්‍ය ලෝකෙත් එක්ක බලනකොට මනුස්ස ලෝකේ තියෙන කාමයන් තුච්චයි කියනවා. ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි කියනවා. එතකොට ඒ වගේ කාමයක් ලැබුණට පස්සේ මුසපත් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ අනුතරේ වැටෙන්නේ නැහැ කියනවා. සීක බල දියුණු කරගත්තොත්. ඒ අනුතරේ වැටෙන්නේ නැහැ සීක බල දියුණු කරගත්තොත්. සීක බල දියුණු කරකිනා ඒ සීක බලවල හයියෙන් නැගී හිටිනවා. එයා දක්ෂයි ධර්මයේ සී කරගන්නට. එයා දක්ෂයි ඒ කාමයන් ලැබුණට ඒ කාමය අතරින් ඒ කාමයේ යථාර්ථය තේරුම් අරගෙන ධර්මයට සමීපෙන්න නුවණ මෙහෙවන්න එයා දක්ෂයි. ඒක හරියට ලස්සන උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ. වනාන්තරයක අතරමං වෙන මිනිස්සෙක්. අතරමං වුණාට පස්සේ ඒ වනාන්තරේ යනකොට මේ මිනිස්සයාට අහන්න හම්බ නොගෙන හක් ගෙඩියක හඬක්. ඒතකොට එයා තේරුම් ගන්නවා කියන මේ කොහේ හරි මිනිස්සු ඉන්න තැනක මේ හක් ගෙඩියක් තියෙනවා. සක් හඬක් එන්නේ ඒකයි යනවා කියනවා. හොයාගෙන ගිහලා වනාන්තරයට යනවා කියනවා. ඒ වගේ තමයි කියන දිව්‍ය ලෝකෙ පනට පස්සේ වනාන්තරේ අතරමං වුණා වගේ. කාමයන් එක්ක ඉන්නකොට. ඒ දිව්‍ය ලෝකයේ ධර්මයේ කතා වෙන පිරිස ඉන්නවා කියන. අන්න එතකොට මෙයාට එන මේ ධර්මයේ මම කලින් පුරුදු කරගත්තේ මේ ධර්මයේ නෙමෙයි. මේ ධර්මයේ පුරුදු කරලා මේ සුගතිය උපන්නේ. මේ ධර්මයේ මම ඉස්සරහට යන්න ඕනේ කියලා ඒ ධර්මයට සමීප වෙනවා කියනවා. කාමයන්ට වසඟ විචිතක් හදාගන්න. බොහෝ දිනෙකට වෙන්නේ අනිත් පැත්ත. වස් කාමයට යටපත් වෙන එක. ඉතින් බලන්න මේ හැම අනතුරකින්ම ගැලවෙන්න අපිට පිහිට හදලා දෙන්නේ බුද්ධ ශාසනයකින් පමණයි. ඒ නිසා පින්නතුනි මේ අපිට මේ ලැබුණ බුද්ධ ශාසනයක මිහිරි විඳගෙන ලැබුණ අවස්ථාවේ පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ. ඒකෙන් අපේ ජීවිත ළඟා කරගෙන තියෙන යහපත ගන්න. මොකද අපි දන්නේ නැහැ අපේ ජීවිතය කොයි වෙලාවෙ නැති වෙලායිද කියලා. ජීවිතේ නැති වෙන එක පැත්තකින් තියන්න. අපි මේ ඇස් දෙක නැති වුණා. මේ කන් දෙක ඇහෙන්න එක නැති වුණා. මොකක් වෙයිද? අපිට පොතක් බලන්න බෑ. කියන දෙයක් අහන්න බෑ. මේ ධර්ම ඉගෙන ගන්න බෑ එතකොට. ධර්ම ඉගෙන කියලා දෙන්න ඉගෙන ගන්න බෑ. ඇහෙන්නේ නැහැ. අපි දැන් ධර්මයේ තියෙන දේ ඉගෙන ගන්න එක්ක පොතක් බලලා නැත්තම් කනෙන් අහලා කියන දේ. එතකොට ඒක ඉවරයි. ඒතර අපි අපේ ජීවිතේ ධර්ම ඉගෙන ගත්තේ නැත්තම් බුදුරජාණන් වදාළ බුදු වචන ගැන අපි හරියම වැටීමක් ඇති කරගත්තේ නැත්තම් සිහි කරගන්න දෙයක් දන්නේ නැහැ. ඒකයි කියන්නේ ප්‍රමාදී වෙන්නේ නැතුව අප්‍රමාදී වෙලා මේ ධර්මය හොඳට ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නේ ඒ කුසලයන් දියුණු කරලා අකුසලයන් දුරු කරලා අපේ ජීවිතය යහපත උදා කර ගන්නටයි.
යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ඒ ධර්මයේ ඉගෙනගෙන පුරුදු පුහුණු කරනවා නම් අන්න ඒ කෙනා ජීවිතේ දුක් නිමා කළා දානවා. විනන්දි බුදුරජාණන් වහන්සේ පින්වන් පාන මොහොතේ පින්වන් පාන්න කලින් ආයු සංස්කාර අත්හැරපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා හරි ලස්සන අවවාදයක් කරනවා. මොකද්ද කරන්නේ? පින්වත් මහණෙනි, තව ටික කාලෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. එනිසා ඔබ මා විසින් කියා දුන් යම් ධර්මයක් ඇද්ද ඒක හොඳට ඉගෙන ගන්න කියනවා. සාදුකං උග්ගහෙත්වා ආසේවිතබ්බ. ඒ ධර්මය අසුරු කරන්න, සේවනය කරන්න. භාවේතබ්බ ප්‍රගුණ කරන්න, බහුලීකාතබ්බ බහුල කොට ප්‍රගුණ කරන්නට. අන්න එතකොට කියනවා මේ නිවන් මාර්ගේ බොහෝ කාලයක් මේ ලෝකේ පවතින්නේ. අන්නේ ධර්මයේ බොහෝ කාලයක් මේ නිවන් මාර්ග බොහෝ කාලයක් මේ ලෝකේ පවතිනකොට තමයි මේ ලෝකේ දෙවියන්ට මිනිසුන්ට හැම දිනාටම හිතසුව පිණිස පවතින තැනක් වෙන්නේ කියලා. කර බලන්නේ හැම වෙලාවකම බුදුරජාණන් පෙන්ලා දුන්නේ මොකද්ද? ශ්‍රාවකයන්ට ධර්මයේ පුරුදු කිරීමේ වටිනාකම. මේ බුද්ධ ශාසනය මේ ලෝකෙන් නැති වෙලා ගියට පස්සේ කිසිම සරණක් නැහැ, සුගතියවත් නැති වෙනවා මිනිසුන්ට. ඒකයි මේ අවස්ථාව මගහැරෙන්න කලින් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතයේ යහපත හදාගන්න. ඉතින් බුද්ධ කාලයේ හිටපු බොහෝ පිරිසක් යහපත ඇති කරගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ධර්මයේ රැගෙන ආපුවට පස්සේ ලංකාවේ හිටපු බොහෝ පිරිසක් ඒ ධර්මයේ පිහිට පිළිසන් හදාගත්තා. බොහෝ පිරිසක් පින්වන් පෑවා. බොහෝ පිරිසක් සුගති සපසල්සා ගත්තා. ඉතින් අපිටත් පින්වතුනි කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහය නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අධිගම ගන්න ලැබෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ධර්මයෙන් අපේ ජීවිතේ ලැබෙන යහපත ළඟා කරගන්න. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම අපි මෙසිතින් සෙත් පතනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ උපකාර කරගෙන ජීවිතයේ සුවපත්භාවය කරා රැගෙන යන්න මේ පින්වත් සියලු දෙනාටම වාසනාව ලැබේවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙන් රැස් කරන්ට දුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපේ වැඩිත්වා, ආර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම විශේෂයෙන් කුමාර කණ්ඩලම පියාණන්ට, ශ්‍රීවාණි කණ්ඩලම මෑණියන්ට පුණ්‍යානුමෝදනා වේවා. සැප්තැම්බර් මාසේ මාස පළමුවෙනි උපන්දිනයේ දුන ඒ සෙනුත්‍රි කණ්ඩලම සිඟි දිනේට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයෙන් දරු සියලුම පින්වතුන් නමින් මිය පරලොවන්ට ඉදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඒ සියලු දෙනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. කොරෝනා වසංගත හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාව බලයෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව සැලසේවා. අද දවසේ මේ වැඩසටහනේ විකාශන දායකත්වයෙන් දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩලම මහත්මයා ඇතුළු පින්වත් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාව බලයෙන් මේ පින්වත් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව සැලසේවා. ඒ වගේ මහමෙවුනා වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට පුණ්‍යානුමෝදනා වේවා.
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ සෑම සිළු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට ඒ වගේම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් සිළු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.